නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සග්ගේ කාමේච රූපේ තිරසිකර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේ ච ගාමේ තරුවන ගහනින් ගේහ වත්තුම් නිකෙත්තේ උම්මා ඡායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධප්ප නාගා ඉත්තන්තා සම්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනත්තෝ එරුවන් සරණයි. අද අපි මේ පටිච්චසමුප්පාදයේ දෙවෙනි වීඩියෝ එක තමයි කරන්න යන්නේ. මුලින්ම මම මෙහෙම එකක් කියන්නම්. මේ කටයුතු කියන්නේ එකක් ආර්යයන්ට යන ආර්යයන් දකින නිර්වාණ මාර්ගය එකක්. ඒ දෙක පටලවා ගන්නේ නැතුව මේ කතාව අහන්න. සම්මතයේ ඉඳලා ඉගෙන ගන්නත් පරමාර්ථය දකින නිසා නිර්වාණය සාක්ෂාත් කරන්නත් තියෙනවා. ඉවෙන්න කැමතියි එකතු වෙන්න. පටිච්චසමුප්පාදයේ ඇසුරෙන් සත්‍යයන්ගේ සැකස්ම මට වැටෙන විදිහට පෙන්වලා දෙන්න තමයි උත්සාහය කරන්නේ. ඊළඟ වීඩියෝ වින්දලා අභිධර්ම සංග්‍රහය අභිධර්ම පොත්වල අනුපිළිවෙලින් කියා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද විභාග ආදියට මේ අනුපිළිවෙල තියෙන්න ඕන. කොහොමද මේක සාරාංශයක් විදිහට කියන්න යන කතාව තමයි අභිධර්ම සංග්‍රහයෙන් කියන්නේ. පාඩම් මාලා ඉවරනකොට මේ කතාව වගේ මේ සැකසුව බිඳින විදියත් ඒ කියන්නේ නිර්වාණ පාදක ධර්මත් ඉගෙන ගන්න තියෙනවා. බිඳින විදිය කියන්න පුළුවන්. ඒ සැකසුව බිඳින්න වෙන්නේ තම තමන්ගේ කැමැත්තටයි මගේ උත්සාහයටයි. ඒ පිළිබඳ අවබෝධයක් තිබීම කවදාක හරි මේ භවයේ නැත්තම් වෙනත් භවයකදී හරි උපකාර වෙනවා. ඒ නිසා කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අවබෝධයක් තිබුණේ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ විසින් ධර්මපදයක් විතරක් ඇහුව දාර්ශනිකය පමණ රහත් වුණේ. දාර්ශනික මහරහතන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණා. තවත් 80 මහා ශ්‍රාවකයන් පිළිබඳ කතා මේකට හොඳ නිදර්ශන. දැන් අපි පටිච්චසමුප්පාද පාළිය මෙතන පෙන්නන ගිය සතියේත් ඒක පෙන්නලා දුන්නා. ඒකේ අංග 12 කිව්වා. අදත් මුලින්ම පටිච්චසමුප්පාද පාළිය මතක් කරගමු. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. මේ තමයි පටිච්චසමුප්පාද පාළිය. සත්‍යයන්ගේ හට ගැනීම පටිච්චසමුප්පාද පාළිය කියන්නේ සමුප්පාදයේ ඇසුරෙන් පෙන්වා දෙන්න තමයි මම මේ අංග 12 පහක් තෝරගත්තා. ඒ කියන්නේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන කියන අංග පහ. ඒකද විඥාන නාම රූප සලආයතන කියන අංග ඇති වෙන්නේ සංස්කාර ප්‍රත්‍යය. සංස්කාරත් වෙන්නේ අවිද්‍යාවෙන්. මේ විදිහට අවිද්‍යා සංකාරයන් අංග දෙකක් අරගත්තාම ඒ විදිහට තමයි මේ අංග පහක් තෝරගත්තේ. අපි දැන් බලමු මේ ධර්ම කතාව මොකක්ද කියලා. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය තෝරගන්න බැරි විදිහට හිත රවටන අඳුරු කරන ගතිය. ඒ කියන්නේ දුකට හේතුව දුක නැති කිරීම හා ඊට මාර්ගය තෝරගන්න බැරි විදිහට හිත රවටන අඳුරු කරන ගතිය. ඒ අඳුර නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දුක් ආදී ඒ කියන්නේ වෙලාවකට කැමති හොඳයි ලස්සනයි සැපයි කියලා තමයි දැනෙන්නේ. තව වෙලාවකට අකමැති නරකයි කැතයි එහෙම කියලා තමයි දැනෙන්නේ.
විපක්ෂ ගතිය තියෙන. ඒ කියන්නේ පටිඝ හිතට තමයි අපි සාමාන්‍ය සම්මතයේදී දුක කියලා කියන්නේ. හොඳයි ලස්සනයි හිතේ ඒ කියන්නේ ඒ ලෝභ හිතේ තියෙන ලෝභය මිශ්‍ර ගතියට ඒක අපි දකින්නේ සැපක් විදියට. හොඳයි සැපයි ඒ විදිහට තමයි අපි දකින්නේ. මේ කියන සැප දුක ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අපි කියන මේ සැප හා දුක නිතර වෙනස් වෙන බව බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දෙකම පොදුවේ දුක කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. මේ සැපයි අපි කියන දුකයි දෙකම බුදුරජාණන් වහන්සේ පොදුවේ හඳුන්වලා තියෙන දුක කියන නමින්. ඒ වෙනස් වෙන දුක් ගෙන දෙන ධර්මව හිස් බව බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රයේ දෙව් මිනිස් සමූහයට ඒ බුද්ධ දර්ශනය අනුව මේ ගැන උදාහරණයකින් බලමු. ඉතින් පොඩි දරුවෙක් ගම ඇපල් ගෙඩියක් බලාපොරොත්තු වුණා. ඉතින් දරුවට ඇපල් ගෙඩියක් ලැබුණා. සතුටුයි. ඒ ඇපල් ගෙඩිය වඳුරෙක් අරන් ගියා. තුරු අරන් ගියා හැරි කියමුකෝ දුකයි, තරහයි. මොකද ඒ සතුටු වුණේ කියලා හිතලා බැලුවා. ඒක කෙනෙකුෙන් කෙනෙකුට සාපේක්ෂයි. අපිම තමයි මේ දේ වෙන වෙනම ඒක නා තමයි ඒක හිතන්නේ. ඉතින් රන් රිදී මුතු මැණික් ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් නිවාස ගැන කොහොමද හිතන්නේ? තියෙන දේ ලැබුණොත් තියෙන දේ නැති වුණොත් නැති දේ ලැබුණොත් ලැබුණ දේ නැති වුණොත් ඒ වෙනස් වීම කොහොමද දැනෙන්නේ? එකම දේ වුණත් කෙනෙකුගෙන් කෙනෙකුට සාපේක්ෂයි. ඒ හිත අඳුරු කරන ගතිය වලම තමයි. අඳුරු කළ ප්‍රමාණය කියන්නේ ඒ தත්ත්වයෙන් තෝරාගත් ප්‍රමාණය. ඒ නිසායි දුක පරිශ්‍රණය කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දුක කියන එක සාපේක්ෂයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. බුදුහාමුදුරුවෝ කියපු දුක සතුට විතරක් නෙමෙයි. ඒ කියන්නේ ලෝභයයි, ද්වේෂයයි ඔක්කොම දුක විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අරන් තියෙන්නේ. ඒ කියන්නේ අපි තරහයි සතුටයි කියන දෙකම තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා අරගෙන තියෙන්නේ. ඒක පරිශ්‍රණය කරන්න කියලා තමයි කියන්නේ. දැන් දුකට හේතුව මොකද්ද කියලා හිතලා බැලුවා. අපි එතන බලමු ඇපල් ගෙඩිය ගැන. ඇපල් ගෙඩිය බලාපොරොත්තු වෙච්ච ලැබුණ දුක තමයි සතුට. ඒක නැතුව නිසා ලැබුණ දුක තමයි තරහ. ඒ කියන්නේ පටිඝය. එතකොට පළමු එක කැමති දේ ලැබුණ නිසා සතුට. එතනත් කැමැත්ත බලන් හිටියා. ඒ කියන්නේ ඒක තණ්හාව. ඊළඟට කැමති දේ නොලැබීම දුක. එතනත් කැමැත්ත බලන් හිටියා. ඒකත් තණ්හාව. බලාපොරොත්තු එකක් නම් දුක් එකයි බලාපොරොත්තු 100 දෙකක් නම් දුක් දෙකයි බලාපොරොත්තු 3ක් නම් දුක් 3යි. ඒ වගේ බලාපොරොත්තු 100ක් නම් දුක් 100යි. එතකොට බලාපොරොත්තු නැත්තම් දුක නෑ. මේක ජීවිතේටම ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු බව බලාපොරොත්තු වුණා. බුදු බව ප්‍රාර්ථනා කළා. ඒකත් මතක තියාගන්න. අපේක්ෂාව බලාපොරොත්තු කැමැත්ත තමයි දුක. ලැබීමක් වෙන්නත් පුළුවන් නැත්නම් නොලැබු දේ ලැබෙයි කියලා වෙන්නත් පුළුවන්. එහෙන් බැලුවම තණ්හාව තමයි දුකට හේතුන එකම කාරණේ. ඒකයි බුදුරජාණන් වහන්සේ සමුදය සත්‍ය තෘෂ්ණාව කියන එකම ධර්මය කියලා පෙන්වලා දීලා දේශනා කළා. නිවරදිව වටහා ගැනීම මෙන්න ඒ සමග වන්නා වූ දස සංයෝජනයන්ගේ ප්‍රහීන වීම. සමාගෙන තමාම දකින්න බව, ඒ කියන්නේ දුක නැති කළ බව. ඒක තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒකට එකම එක මාර්ගයයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි. ඒ මාර්ගාංග 8. ඒ සත්‍ය සතර වටහා ගන්න බැරි විදියට මුලා කරන බව තමයි අවිද්‍යාව නමින් කියන්නේ. ඒ මාර්ගයේ නොගියොත් දුක වැටහෙන්නේ නැහැ. දුකට හේතුව වැටහෙන්නේ නැහැ. දුක නැති වෙන්නේ නැහැ. දුක නැති වෙනවා කියන්නේ ප්‍රඥාව. ඒ කියන්නේ විද්‍යාව උපදින නිර්වාණය දැක්ක කියන්නේ විද්‍යාව උපන්න. ආලෝකේ උපන්න, විද්‍යාව උපන්න, විද්‍යාව උපාදි කියන විද්‍යාව උපන්න. නිර්වාණය නොදැක්ක බව. ඒ කියන්නේ විද්‍යාව උපන්නේ නැති බව. ඒ කියන්නේ අවිද්‍යාව. ඒකට අවිද්‍යාව නිසා සංසාරයට එනවා. ඒක සංස්කාර ඇති කරනවා. පුණ්‍ය හෝ අපුණ්‍ය මතු විපාක ලැබෙනවා. ඒ වගේම පුණ්‍ය හෝ අපුණ්‍ය මතු විපාක දෙන සිත් නැවත නැවත උපදිනවා.
අවිද්‍යාව නිසා එතකොට පින් හෝ පව් ඇති කරන සංස්කාර උපදින්නේ. දැන් අපි බලමු අවිද්‍යාව නිසා සංස්කාර වෙන විදිය. අවිද්‍යාව තියෙන තැන අපි ගත්තොත් අපි පින් කරනවා, අපි පව් කරනවා කියන ක්‍රියාව. කර්මය තමයි සංස්කාර. තව මෙහෙම කියන්නත් පුළුවන්. චිත්ත වීතියක උපදින ජවන් සිත්. ඒ කියන්නේ චේතනා තමයි සංස්කාර. ලෞකික කුසල් සිත්. ලෞකික කුසල් සිත් 17ක් තියෙනවා. අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ දෙකම කොහොමත් ලෞකිකයි. ඒකට ලෞකික කුසල් සිත් 17යි, අකුසල් සිත් කොහොමත් ලෞකිකයි. අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ කියන්නේ අකුසල් සිත් කුසල් සිත් තියුණා කියලා අපිට පින් හෝ පව් උපදින්නේ නැහැ. මෙනෙහි කළොත් ඒ සිතේ ජවන් උපදින්නේ නැතුව නතර වෙනවා. අලුත් සිතක් උපදිනවා. ඒක දකින විදියට, ඇහෙන විදියට, දැනෙන විදියට සිහිය වර්තමානයේ පවත්වා ගන්න තමයි සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි අවිද්‍යාව නිසා සංස්කාර වේ කියන එක ගත්තොත් සංස්කාර වර්ග 3ක් තියෙනවා. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර. ඒ පුඤ්ඤාභි සංස්කාර කාය වාග් මනෝ සංස්කාර විදියට තමයි පුඤ්ඤාභි සංස්කාර හැදෙන්නේ. අපුඤ්ඤාභි සංස්කාර කයෙන් වචනයෙන් මනසෙන් තමයි වෙන්නේ. ආනිඤ්ඤාභි සංස්කාර කියන්නේ මනෝ සංස්කාරයක භාවනාවෙම විතරයි ඇති වෙන්නේ. කාමාවචර කුසල චේතනා, රූපාවචර කුසල චේතනා කියන මේ දෙක තමයි පුඤ්ඤාභි සංස්කාර කියන්නේ. කාමාවචර අකුසල චේතනා සියල්ලම පුඤ්ඤාභි සංස්කාර. රූපාවචර කුසල චේතනා හතරක් තියෙනවා. ඒ හතර තමයි ආනිඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ. පුඤ්ඤාභි සංස්කාර කියන එක ගත්තොත් පුඤ්ඤාභි සංස්කාර උපදින්නේ මෙහෙමයි. ලෞකික කුසල් 17න් එන මහා කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි තමයි පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ. ඒක කලින් කිව්වා. මේ සිත් එක්ක කරන ක්‍රියාව තමයි පින් කියලා කියන්නේ. ඒ කියන්නේ කුසල් සිත් එක්ක කරන ක්‍රියාව තමයි පින්. ඒ සිත්වල උපදින ජවන් පුණ්‍යමය චේතනා තමයි පින්. ඒ කියන්නේ සිත්වල උපදින ජවන් පුණ්‍ය චේතනා කියන්නේ ජවන් සිත් තමයි. ඒක තමයි පින්. උදාහරණයක් ගන්නකොට බුදුරජාණන් වහන්සේ නිසා අපි මලක් පූජා කරන්න මට හිතුණා කියමු. මලක් පූජා කරන්න හිතුණා. තමාටමනේ හිතුනේ. එහෙනම් ඒක අසංකාරික කියන නමින් තමයි හඳුන්වන්නේ. සසංකාරිකයි කියුවොත් තනුන් කියන නිසා කරන්නේ. අසංකාරිකයි කියන්නේ තමාටම හිතුණා. ඒක තමයි නම් කළා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන අපිට විශ්වාසයි. ඒකට මාර්ගඵල විශ්වාසයි. අතීත අනාගත වර්තමාන ස්කන්ධ ගැන ඒ කියන්නේ අතීතයේත් අපි හිතිය වර්තමානයේ දැන් අනාගතෙත් තිබේ කියන ඒ විශ්වාසෙත් එහෙම උපදින බින්දින සංස්කාර ගැන එහෙම විශ්වාසයක් අපිට කියන්නේ අතීතයේ අපේ ස්කන්ධ පංචකය ගැන එහෙම විශ්වාසයක් තියෙනවා. අපි ආයි උපදිනවා කියන විශ්වාසය වෙලා තියෙනවා. එhmenan කර්මය හා කර්මඵල ගැන දන්න. ඒ කියන්නේ අතීතයේ කර්ම කරපු දේවල් මේ භවයේ විපාක දෙනවා කියන එකත් අපිට 100ක් දන්නේ නැතුණත් හිතෙනවා, දන්නවා. ඒ කියන්නේ නුවණින් තමයි මේ මල් පූජා කරන්නේ. එහෙනම් ඥානයක් තියෙනවා ඉතින්. ඒ පූජාවට සුදුසු තැනකෙමත් ලැබුණේ කියමුකෝ. ඒකට සතුටුයි. එහෙනම් සෝමනස්ස සහගතයි. සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත. මේ තමයි මහා කුසල පළමුවන සිත. ඒ කියන්නේ කාමාවචර කුසල වල පළමුවන කුසල් සිත තමයි සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත.
මේ වගේ සිත් 8ක් තියෙනවා. සුදුසු පරිදි තමයි මේ සිත් උපදින්නේ. මේ සිත් උපදිනවට සිහිය වැදගත්. මොකද මේ සිත් වලට මහා කුසල කියලා තමයි කියන්නේ. හැමතැනම විපාක තියෙනවා. කොහේ ඉපදුනත් දිව්‍යතල, බ්‍රහ්මතල, පායෝ, මනුෂ්‍ය භූමිය වෙන්නත් පුළුවන්. මේ කුසල අකුසල විපාක ප්‍රවෘත්ති කාලයේදී කියන්නේ උපතේ සිට මරණය දක්වා සුදුසු විදිහට විපාක දෙනවා. ඒ වගේම මාර්ග හිත් වලටත් පාදක වෙනවා. අලුතෙන් උපදින සිත් වලට පුළුවන් මේ පින තව තවත් බලවත් කරන්න හරි දුර්වල කරන්න හරි. ඒ කියන්නේ අපිට කරදරයක් තියෙනකොට අපි ගිහිල්ලා බෝධි පූජාවක් තියන්නේ. ඒකට අපි දන්නවා අපිට සමහර වෙලාවට හිත්වල බලවත්කමින් කරදරෙන් මිදෙන්න හැකියාව ලැබෙන වෙලාවල් තියෙනවා. මොකද මේ පින බලවත් වුණාම. ඒක මෙහෙම කියමුද අපි සාමාන්‍යයෙන් උපදින සිතේ ජවන් 7ක් තියෙනවා. ඒ කියන්නේ සිත් ගැන චිත්ත වීදිත් එක කියුවොත් පළවෙනි සිත දෙවන සිත උපනිශ්‍රේ වෙනවා. ඒ වගේම පළවෙනි ජවනය දෙවන ජවනයට ආසේවන ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඒක ක්‍රමයකට එහෙම කියන්න පුළුවන්. තව එකක්වත් හේතු කියලා ධර්ම හයක් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, දෝෂ, මෝහ මේ හේතු තමයි මේ සිත්වල හැංගිලා තියෙන. සමහර හිත්වල හේතු දෙකක් තියෙනවා. සමහර හිත්වල හේතු තුනක් තියෙනවා. සමහර හිත්වල එකයි මේ හේතු තමයි සත්‍ය එහෙම හැගෙන යන්නේ. මේ වගේ කරුණු කාරණා එක තමයි අපි මේ පුණ්‍යාභි සංස්කාර කරගන්නේ. ඒ නිසා හැමතිස්සෙම සිහිය වැදගත් වෙන්න හේතුව ඊළඟ තමයි. එතකොට අපි ඊළඟට බලමු රූපාවචර කුසලය කියන එක. රූපාවචර කුසල කර්ම පහක් තියෙනවා. ඒව ලබා ගන්න ධ්‍යාන භාවනා අර්පණා වශයෙන්ම විතරයි ලබන්න පුළුවන්. සාමාන්‍ය භාවනාවකින් ලැබෙන්නේ නැහැ. ධ්‍යාන ලබන්න පුහුණු කරන්න සමත භාවනාව. මේ කියන්නේ රූපාවචර බ්‍රහ්මතලයේ උපදින පුඤ්ඤාභි සංස්කාර. සමත භාවනාව පුහුණු නිසා බඹල උපදින්නෙත් නැහැ. ඒ සඳහා කාමයෙන් වෙන්වම අකුසලයෙන් වෙන්වීම විවිච්ඡ කාමයෙන් විවිච්ඡ අකුසලයෙන් වෙන්වම නිරන්තරයෙන් පුහුණු වෙලා ප්‍රථම ද්විතීය තතුය චතුර්ථ කියන ඒ ධානාංගයන්ගේ පංච වශී බවට පත් වෙලා ඒ වගේම නිරන්තර භාවිතයෙන් ධානය පිරිහෙන්න නොදෙත් තියාගන්න. එහෙම තියාගත්තොත් තමයි බඹලව උපදින්න පුළුවන් තත්ත්වෙට ධානයක් දියුණු වෙන්නේ. එහෙම හදපු එහෙම කරපු කුසල කර්ම තමයි ධාන විදියට පවතින රූපාවචර කුසල කර්ම පහ. දැන් අපි අපුඤ්ඤාභි සංස්කාර කියන එක ගත්තොත් මේ පිනක් කරනකොට දැන් අපි කිව්ව කරපු පින දැන් අපි කියවනේ කරන පිනක් ගැන මලක් පූජා කරන්න කියලා. මේ පින් කරනකොට කරන්න පෙර හරි කරාට පස්සේ හරි කරනකොට හරි තණ්හාවක් ඉපදා කියන්නේ. එතනදී මාන්නය එක්ක ලෝභ හිතක් තමයි උපදින්නේ. එතකොට අකුසල සිතින් කරන ක්‍රියාවක් බවට පත් වෙනවා. පින අකුසල පැත්තට හැරෙනවා දන්නේම නැහැ. ඒක තමයි සතිපට්ඨානයේ වැදගත්කම කියලා කියන්නේ. අපි කියමු තාම අරයට වඩා හොඳට මම පූජාව කරන්න ඕන කියලා තරඟයකට ඉන්නවා. එතකොට එතන තියෙන ඊර්ෂ්‍යාව. ඒ කියන්නේ ද්වේෂසිතක් ඉදිරිපත් වෙනවා. එතනත් අකුසල සිතින් කරන ක්‍රියාවක්. ඉතින් සිහිය නැතිුණත් කරන පිනත් අපුඤ්ඤාවි සංස්කාර බවට පත් වෙනවා. දැන් තව එතන කියනවා අපි පානාතිපාත දින්නාදාන කාමීත්‍යාචාර කායෙන් කරන අකුසල කර්ම. මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප කියන්නේ බොහෝ වෙලාවට වචනයෙන් කරන්නේ. අවිද්‍යා ව්‍යාපාද තීන කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මනෝකර්ම. මේ පානාතිපාත පරුසාවාච කියන ව්‍යාපාද දේශ මූලිකයි. කාම මිත්‍යාචාර අවිද්‍යා මිත්‍යා දෘෂ්ටිය ලෝභ මූලිකයි. අදින්නාදාන මුසාවාද පිසුනාවාච සම්ප්‍රප්පලාප කියන එක ලෝභ දේශ දෙකටම මොල් වෙනවා. මේ වගේ අපුඤ්ඤාභි සංස්කාර අකුසල සිත් වලින් තමයි අකුසල සිත් 12ක් තියෙන. ඒ අකුසල සිත් 12න් තමයි ඉපදෙන්නේ. ඊළඟට අපි ආනෙන්ජාභි සංස්කාර කියන එක ගනිමු. කියන්නේ
ඉස්සෙල්ලා මේකට පංචම ධාන සූත්‍ර ක්‍රමයට කිව්වොත් පංචම ධාන උපදවාගෙන සූත්‍ර ක්‍රමයට කිව්වොත් චතුර්ථ ධාන අභිධර්ම ක්‍රමයට කිව්වොත් පංචම ධාන. මොකද සූත්‍ර ක්‍රමෙන් සෝමනස්ස සහගත අභිධර්ම ක්‍රමයට කිව්වොත් චතුර්ථ ධානයේ කිව්ව ගමන් සෝමනස්ස සහගතයි. ඒක උපේක්ෂා සහගත වුණාම ඒක පංචම ධාන විදියට අභිධර්ම ක්‍රමෙන් හඳුන්වලා දෙනවා. එතකොට ඒ විදියට ධාන උපදවගෙන ඊට පස්සේ අනන්ත ආකාශය නිමිති කරගෙන පළමු අරූප සිත උපද ගන්නවා. මේ විදිහට අෂ්ට සමාපatti උපදවන්න පුළුවන් තත්ත්වයට ඒ කියන්නේ අෂ්ට සමාපatti කියනකොට හතරවන අරූප සිත. මේ තත්ත්වය ගොඩක් ශක්තිමත්. ලේසියෙන් බිඳින්න බෑ. දුර්වල හිතක් නෙමෙයි. අනාගාමී වුණා සුද්ධාවසේ නැතුව අරූතලයේ උප්පත්ති දෙන තත්ත්වයටපත් වෙන හිතක්. ඒක කුසල් වුණා සංස්කාර කියන තැන ආනින්ජාප සංස්කාර වෙනම පෙන්නලා තියෙන්නේ. ඒක අකුසල් කොට දාන්නත් බෑ. කුසල් වුණාට කුසල් කියන්නේ නැතුව අඳුනන දේ තන ඒක නොසෙල්වෙන යන අර්ථය අරගෙන තමයි ආනින්ජාපි කියලා කියන්නේ. මතු උප්පත්ති වෙන තත්ත්වයක්. ආනින්ජාපි සංස්කාර කියන අරූපාවචර කුසල කර්ම හතර මේක මනෝ කර්මයක්. භාවනා වශයෙන්ම තමයි ලැබෙන්න ඕන. සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා වුණ අසිත තවුසා කාලදේවල සවුස කියලා කියනවා. සිද්ධාර්ථ කුමාරයා බලන්න රජමාලිගයට ආපු දවසේ අඬුව හේතුව තමයි මේ අරූප උප්පත්තිය දැකලා එයා අෂ්ට සමාපatti ලබාගෙන වෙන විට හිටියේ. එතකොට තව දවස් 3කින් මරණ බව දැක්කා. එතකොට උපදින්නේ අරූතලයේ. එහෙම උපදින බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ කොච්චර විපාක කාලය ඉවර වෙනකල්ම බුද්ධෝත්පාද කොච්චර ආවත් ධර්ම දේශනා අහන්නත් බෑ බුදුන් දකින්නත් බෑ. ඒ කියන්නේ එතකොට මගපල සෝවාන් ඵලයේ උපදවා ගන්න විදියක් නෑ. මොකද ධර්ම දේශනා ඇහුවේ නැත්නම් සෝවාන් ඵලය උපදවා ගන්න බැරි නිසා. සංස්කාර විඥානයේ ප්‍රත්‍ය වෙන විදිහ බලන්න. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානයේ වේ. ඒක සංස්කාර කියන්නේ පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනිඤ්ඤාවි සංස්කාර කියන එක අපි දැන් ඉගෙන ගත්තා. දැන් සංස්කාර කියන්නේ මොකද කියන එක වැටහිලා ඇති කියලා හිතෙනවා. ඒකට විඥානය කියන එක දෙකට බෙදෙනවා. ප්‍රතිසන්දි විඥානය, ප්‍රවෘත්ති විඥානය. ප්‍රතිසන්දි විඥානික ප්‍රතිසන්දි සිත් 19ක් තියෙනවා. ප්‍රවෘත්ති විඥානික ලෞක විපාක 32. මේ විදිහට අපි මෙතන මේ පෙන්නලා තියෙන්නේ මරණාසන්න චිත්ත වීතිය. ඒකට ඒ චිත්ත වීතිය ගත්තොත් මේ තියෙන්නේ චුතිසිත. මේ එකම තියෙන ඊළඟට අභිනව භවයේ ඊළඟ භවයේ උපදින ප්‍රතිසන්දි සිත. ඒකට භවංග චිත් 15000ක් ගිහිල්ලා ඒ ඉපදුන අභිනව භවයේ පළවෙනිම මනෝද්වා වචන සිත උපදිනවා. ඒකම ජවන් 7ක් යනවා. මේ වෙනකොට ප්‍රවෘත්ති අභිනව භවයේ ප්‍රවෘත්ති විඥාන තමයි මේ තමයි ප්‍රවෘත්ති විඥාන විදියට ඒ භවයේ ප්‍රවෘත්ති. මේ චතුෝකාරී, මේ ඒකෝකාරී, මේ පංචෝකාරී. පුඤ්ඤාවි සංස්කාර වලින් තමයි කාමසුඛති හතේ ප්‍රතිසන්දි විඥානය වෙන්නේ. ඒ කියන්නේ මිනිස් ලෝකයේ දිව්‍ය ලෝකයේ රූපාවචර ප්‍රතිසන්දි බ්‍රහ්මතල 16ක් තියෙනවා. මිනිස් ලෝකයේ දිව්‍ය ලෝකයේ ඒ කියන්නේ කාමාවචර ප්‍රතිසන්දි 7ක් තියෙනවා. ඒ කාමාවචර ප්‍රතිසන්දිගේ පුඤ්ඤාවි සංස්කාර වලින් කාමාවචර ප්‍රතිසන්දි 7ක් තියෙනවා. පුඤ්ඤාවි සංස්කාර වලින් රූපාවචර ප්‍රතිසන්දි බ්‍රහ්මතල 16ක වෙනවා. ප්‍රතිසන්දි විඥාන තියෙන්නේ 19 කොහොමද? අපුඤ්ඤාවි සංස්කාර වලින් සතර අපාය ප්‍රතිසන්දි විඥානිත කරනවා. ආනිඤ්ඤාවි සංස්කාර අරූතලය. ඒ කියන්නේ අරූපතල හතරේ විඥාන ඇති කරනවා. ආනිඤ්ඤාවි සංස්කාර වලින් සංස්කාර නිසා මේ හැම තැනම ප්‍රතිසන්දි වල මරණේ වෙනකම්.
ඒ කියන්නේ චුතිසිත වෙනකම්ම ප්‍රවෘත්ති විඥාන උපදිනවා. ඒ සුවදුක් තමයි ඒ විපාක සිත්. ඒ තමයි ප්‍රවෘත්ති කියලා කියන්නේ. ඊළඟට අපි විඥානයෙන් නාම රූප වේ කියන එක ගත්තොත් නාමයත් රූපයත් කියලා නාම රූප කියලා දෙකට බෙදෙනවා. නාමය කියන එක ගත්තොත් චිත්ත චෛතසික චිත්ත කියලා 89 සිත් 89 ගන්නවා. චෛතසික 52 ගන්නවා. රූප සාමාන්‍යයෙන් කලාප විදියටම තමයි පවතින්නේ. මොකද අදුම තියෙන සුද්ධාෂ්ටම කලාපය ගැන 8ක් තියෙන මෙතන. ඒ කලාපයට පරමාර්ථ වශයෙන් කිව්වොත් රූප 28 තමයි අපි හඳුන්වන්නේ. රූප කලාප වශයෙන් කිව්වොත් කර්මජ, චිත්තජ, ආහාරජ, ඍතුජ කියන රූප කලාප තමයි ගණන්නේ. ඊළඟට අපි මෙහෙම කිව්වොත් දැන් නාම රූප කියලා කොටස් දෙකකට බෙදුවා. නාමස්කන්ධේ චිත්ත චෛතසික කියලා බෙදුවා. සිත් 89 චෛතසික 52යි. මේක දැන් නාමස්කන්ධ විදිහේ සිත් 89 විඥාන ස්කන්ධ විදිහට චෛතසික 52 ගත්තොත් වේදනා සංඥා ස්කන්ධ හා සංස්කාර ස්කන්ධ කියලා තුනකට බෙදෙනවා. සංඥා වේදනාව හැර ඉතිරි හැම චෛතසිකයක්ම සංස්කාර ස්කන්ධය කියන කොට තමයි අයිති වෙන්නේ. රූප ස්කන්ධය පරමාර්ථ වශයෙන් රූප 28. මේ රූප 28 කර්මජ, චිත්තජ, ආහාරජ, ඍතුජ නමින් රූප කලාප විදියෙන් තමයි තියෙන්නේ. මේ වර්ග හතරෙන් රූප කලාප 21ක් තියෙනවා. ඒ රූප කලාප 21 ඒකෝකාරය ගත්තොත් මේකේ තියෙන්නේ බාහිර රූප විතරයි. ඒක නාම ඒ කියන්නේ සිත් ඇති වෙන්නේ නැහැ. මරුන් දර කඩක් වගේ තියෙන ඒකෝකාරය. ඒ කියන්නේ අසංනිතරය. සතුෝකාරය කියන්නේ අරූප උත්පත්ති හතර. ඒකේ සිත් විතරයි තියෙන්නේ. ඒ නාම ස්කන්ධ හතර විතරයි. පංචවෝකාරය ගත්තත් පංචස්කන්ධයම තියෙනවා. මේක ස්කන්ධ හතරයි තියෙන්නේ නාමස්කන්ධයට. මේක පංචවෝකාරය ගත්තොත් රූපස්කන්ධේ නාමස්කන්ධය කියන ඒ සියල්ලම තියෙනවා. දැන් බලමු නාම රූප නිසා සලආයතන විදිය. සලආයතන කියන්නේ චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, මනායතන කියන ආධ්‍යාත්මික ආයතන 6. සලආයතන කියලා හඳුන්වලා තින්නේ ඒක තමයි. නාම රූප නිසා තමයි ඒ කියන්නේ නාම රූප තියෙන්නේ. ඒක තමයි ඒ චක්කායතන, සෝතායතන කියන්නේ ඒ සලආයතන ඇති උනේ. නාමයෙන් ප්‍රතිසන්දිසිත, මනෝද්වාවචන සිත, ජවන් සිත් 7ක් ගැන කලින් කිව්වා. ඒ ජවන් සිත් තමයි ඒ අභිනව භවයට බැස ගන්න පළවෙනිම සිත් 7. ඒකෙන් තමයි ඒ භවය අල්ලගන්නේ. එතකොට ඒ භවයට ඇලෙනවා එතන. ඒ සිත් වලින්. ඊළඟට චුතිසිත. රූප කියන එක ගත්තොත් කර්මජ රූප, චිත්තජ රූප, ප්‍රතිසන්දිසිතත් එක්කම මනෝ උපදිනවා. ප්‍රතිසන්දිසිතෙන් කර්මජ රූප ටික තියෙන ඊළඟ මනෝද්වාවචන චිත්තජ රූප පටන් ගන්නවා. ඊළඟට භවනිකාන්තික ජවන් සිත ඒ භවයට ඇලෙනකොට ඊළඟ ප්‍රවෘත්ති කාලය එනවා. කර්මජ, චිත්ත, සීල, ආහාරජ ඒ රූප කලාප හතරත් එක්ක එකතු වෙනවා. ඊපස්සේ මරණකොට කිසිදු රූප විතරයි ඉතුරු වෙන්නේ. අනිත් රූප නැති වෙලා යනවා. සලආයතන කියන්නේ ස්කන් නාසාදී කෙරෙහි වන ආධ්‍යාත්ම ආයතන 6 ගැන තමයි ඒ කිව්වේ. චක්කායතන, සෝතායතන, ගායායතන, ජීවායතන, කායායතන හා මනායතන කියන්නේ. මනායතන චක්කු විඥානය, සෝත විඥානය ආදී විඥාන ධාතු 6කට ඒ මනායතන ආයි බෙදෙනවා. චතුෝකාරයේ තියෙන්නේ
මන ආයතනයේ විතරයි ඒකවෝකාරයේ ආධ්‍යාත්මික ආයතන නෑ. ඍතුජ කලාප අතරින් ඒ කියන්නේ වෙන 3ක් විතරයි තියෙන්නේ. ශබ්ද නවකේ නෑ මට මතක හැටියට. ඒක ගණනකට වෙනම ගණනන්න. පංචවෝකාරයේ ආධ්‍යාත්මික ආයතන 6ම තියෙනවා. මේ විදිහට තමයි මේ සත්‍ය සංස්කෘතිය ඇති වෙන්නේ, පවතින්නේ. මේ පැවැත්ම බිඳින්න බුදුරජාණන් වහන්සේ සමුප්පාදය, පටිච්ච සමුප්පාදය අනුලෝම පටලෝම විදිහට බැලුවා. විවිධ අයුරින් බෙදලා බැලුවා. දුක පවතින විදිය බැලුවා. ඒ දුක පවතින්නේ කෙලෙස් බීජ විදිහට හැංගිලා. අනුශය ධර්ම විදියට තමයි ඒව හඳුන්වලා තියෙන්නේ. වෙනමින් තමයි ඒක හඳුන්වලා තියෙන්නේ. කාම අනුශය, භව රාග අනුශය, කාම රාග අනුශය, භව රාග අනුශය, පටිඝානුශය විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඒ වෙනසන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ විදර්ශනා භාවනාව. සතර සතිපට්ඨානය තමයි ඒකට ආයුධය. එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කෙලෙස් ප්‍රහීන වෙන ආකාර 3ක් කියනවා. තදංග ප්‍රහාණය, නිෂ්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය කියලා. එන්නේ ඒ කෙලෙස් තියෙන අවස්ථාව තමයි විතික්කම අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, අනුශය අවස්ථාව කියලා. අනුශය අවස්ථාව කියන්නේ හිතේ හැංගිලා තියෙන අවස්ථාව. ඒක කියන්නේ එහෙම එකක් තියෙනවද කියලා දැනගන්නත් බෑ. පරිඋත්ථාන අවස්ථාව කියන්නේ හිතට මතුවලා එන අවස්ථාව, නැගී එන අවස්ථාව. විතික්කම අවස්ථාව කියන්නේ හිතෙන් පිට කරන අවස්ථාව. අපි මෙහෙම කිව්වොත් ඒක තදංග ප්‍රහාණය කියන්නේ තරහා බනින බව, රණ්ඩු කරන බව කියුවා. ඒ කියන්නේ කෙනෙක් බැනලා තරහ නිවා ගන්න විනාශ පිට කළ බනින කහානික උගත් ප්‍රකටයි කියන්නේ. තදංග ප්‍රහාණය. නිෂ්කම්බන ප්‍රහාණය හිතේ ප්‍රකට හිතට දැනෙන සතුට තරහේ වගේ දේවල් කියන දැනෙන හිතෙනවා දැනෙනවා දකින්නවා වගේ ඒක සමාධියෙන් යටපත් වෙනවා. සමාධියෙන් මිදුනම ආයිමත් වෙනවා. සුදුසු අරමුණු මුණ ගැහෙනම ආයයි තියෙනවා. සමාධිය තියෙනකන් කෙලෙස් නෑ වගේ හැංගෙනවා. කියන්නේ රහත් වෙලයි කියලා රැවටෙන්නත් පුළුවන් ඉතින්. ඒක පරිබෝධයක්. ඒක යෝගියාගේ වරදක් නෙමෙයි. මොකද ඒක පරිබෝධ තත්ත්වයන් නිසා ඒ තමයි අවිද්‍යාවේ ස්වභාවය. එන උත්තර කීපයක් තියෙන තැන අපිට පරිවෙන්න පුළුවන්. එහෙම දෙයක් එතකොට ඒ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මූල හේතු හඳුනාගෙන හේතුවම ගලවා දමන එක. අනුශය වශයෙන් පවතින මූල බීජ තමයි මේ ගලවන්නේ. අනුශය ධර්ම 7ක් තියෙනවා. ඒ ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම කරගන්නවා. දැන් අපිට මේ විතික්කම වශයෙන් සීලෙන් නැති කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සීල් ගත්තාම කොකා වගේ ඉන්නවනේ. ඒ කියන්නේ සීල් අරගත්තාම සම්පූර්ණ කරන්නේ නැහැ. ඒ වගේ ඒක සංවර කය වචනය සංවර කරගන්නවා. ඊළඟට පරිඋත්ථානස සමත භාවනාවෙන් සමාධිය ලබා ගන්න එක. ඒ කියන්නේ කරේ කෙලෙස් හංගනවා. වත් කරන්නේ හංගනවා එතනදී. එතකොට එතන භාවනාවෙන් තමයි ඒ පරිඋත්ථාන අවස්ථාව නැති කරගන්න පුළුවන්. ඊළඟට අනුශය අවස්ථාව කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය නැති කරන්න පුළුවන්. ඒ කියන්නේ සමූල වශයෙන් සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා අයින් කරන්න පුළුවන්. ඒ විදර්ශනාව විරක්ෂණයට අරගෙන කියන්නේ ප්‍රඥාවෙන් තමයි. සමාධියෙන් පරිඋත්ථාන අවස්ථාව නැති කරගන්න අනුශය අවස්ථාව නැති කරන්න පුළුවන් ප්‍රඥාව. තමයි ප්‍රහාණ විදි 3. නම් අපි අදට මේ වීඩියෝ අවසන් කරනවා. අපි ආය අලුත් වීඩියෝ එකකින් අභිධර්ම පාඩම උදා වීඩියෝ විදියට කරගෙන යමු. මම හිතනවා අදට තෙරුවන් සරණයි.